සම්බුදු පියාණන් වහන්සේ විසින් ලෝකයේ ජීවත් වන සතුන් උදෙසා උන්වහන්සේ විසින් අවබෝධ කොට ගන්නට යෙදුණු මිහිරි දහම දේශනා කොට වදාරන්නට යෙදුණා. දෑබරේනි අප සම්බුදු පියාණන් වහන්සේ විසින් ස්වයංභූත ඥානයෙන් අවබෝධ කොට ගන්නට යෙදුණු මේ මිහිරි දහම ඔබ මම පරිශීලනය කරනවා, ශ්‍රවණය කරනවා, ඒ දහම අනුව ජීවිතයේ හැඩගසා ගැනීම සඳහා නිරන්තරව උත්සාහ කරමින් කටයුතු කරනවා. එසේ උත්සාහ කරමින් කටයුතු කරන ඔබට අදත් සූදානම රන්ගිර ශ්‍රී ලංකා රූපවාහිනිය දේශීය රන් පහන් ටැඹ ඔස්සේ උතුම් දහම් දේශනාවක් ජීවිතයට සමීප කිරීමට. දෑබරේනි අදත් රන්ගිර ශ්‍රී ලංකා රූපවාහිනිය සමගින් බුදුබණ ශ්‍රවණය කිරීමේ අභිලාෂය අභිප්‍රාය මුදුන්පත් කරගෙන එක්රොක්වන අපේ ප්‍රේක්ෂක හිතයිසි ඔබ සියලු දෙනාට අනන්ත තුන්රුවනේ ආශිර්වාදයෙන් සෙතක් ශාන්තියක් යහපතක්ම වේවා කියන උදාරතර ප්‍රාර්ථනය, ඒ පින්බර ප්‍රාර්ථනය දම් සභා මණ්ඩපයේ සිට මා ඔබට ප්‍රාර්ථනා කරනවා. දෑබරේනි අද මේ උතුම් දහම් දේශනාව තුළින් ඔබ ඔබගේ ජීවිතයේදී ශ්‍රවණය කරන සමහර දහම් කරුණු ඔබ මීට පෙර ශ්‍රවණය කරලා ඇති ඒ ශ්‍රවණය කරපු දහම් කරුණු නැවත ශ්‍රවණය කිරීම තුළින් ඔබට ඒ දහම් කරුණු පිළිබඳව හසල දැනුමක් නැවත ජීවිතයට එකතු කර ගැනීමට හැකියාවක් පවතිනවා. එය සිදු කර ගැනීම සඳහාත් අදිෂ්ඨාන කරන්න. ඒ වගේම මීට කිසිම කලක ඔබ මේ දහම් කරුණු සමහරක් විට නොඅසා ඇති. එම නිසා නොඇසූ දහම් කරුණු ඔබට ඇසීමට හැකියාවක් මේ දහම් දේශනාව තුළින් පවතිනවා. දෑබරේනි අද මේ උතුම් වූ දහම් දේශනාව රන්ගිර ශ්‍රී ලංකා රූපවාහිනිය ඔස්සේ අපේ කාර්ය මණ්ඩලයට මේ උතුම් දහම් දේශනාව ලෝකයට දායාද කිරීම සඳහා සදහැබර දායකත්වය ලබා දෙමින් කටයුතු කරන්නට යෙදෙනවා. අලව්ව රන්කෙත උයන අංක 46 දරණ ලිපිනෙහි පදිංචි ආර්.එම්. සුනිල් ප්‍රේමරත්න ජයසිංහ මහතා, ඒ වගේම ජී.එම්. ආර්යවති යන මහත්මියගේත් වරුණි දිලේක ජයනි යන දරුවන් හා පවුලේ සමගී සදහැබර දායකත්වය මේ සඳහා ලබා දෙන්නට යෙදෙනවා. ඒ දායකත්වයේ යටතේ මේ දහම් දේශනාව ඔබගේ නිවස්නට අපට සමීප කිරීම සඳහා දයාබරේනි හැකියාව උදාවන්නේ. එම පිරිස බලාපොරොත්තු වෙනවා 2021 වර්ෂයේ 10 වන මාස 12 වන දින විදුහල්පතිවරයෙකු ලෙස සේවයේදී සිට වයස අවුරුදු 60ක් සම්පූර්ණ වී විශ්‍රාම දිවියට සූදානම් වන ආර්.එම්. සුනිල් ප්‍රේමරත්න ජයසිංහ මහත්මයාට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා කියන උදාරතර ප්‍රාර්ථනයත්, ඒ වගේම දායකත්වලාභී දෙපාර්ශවයේ අභාව ප්‍රාප්ත ආදරණීය දෙමාපියන්ට, එම පවුල් වල ඥාතීන්ට පින් අනුමෝදන් කොට උතුම් නිවන් සුවය ප්‍රාර්ථනා කිරීම සඳහා දරුවන් දෙදෙනාගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවායි පැතීම හා හොඳ ජීවන ප්‍රවාහයක් තුළින් නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ ලැබී මේ ආත්ම භාවය සුඛිත සුවපත් බවට පත් කර ගැනීමට හැකි වේවා කියන උදාරතර ප්‍රාර්ථනයත්, ඒ වගේම මේ වන විට පවතින කොරෝනා වසංගත තත්ත්වයෙන් සියලු සත්වයෝ සුවපත් වේවා කියන උදාරතර ප්‍රාර්ථනයත් මේ දහම් දේශනාව ඔබට මට ලෝකයට කරුණාබරිත හදවතකින් යුක්තව දේශනා කරන අපේ ගෞරවනීය දේශකයාණන් වහන්සේට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා කියන උදාරතර ප්‍රාර්ථනාවේ මුදුන්පත් කරගෙනයි මේ උතුම් දහම් දේශනාවෙහි සදහැබර දායකත්වය ලබා ගැනීමෙන් කටයුතු කරන්නේ. දායකත්වලාභී ආර්.එම්. සුනිල් ප්‍රේමරත්න ජයසිංහ මහතා සහ ආර්.එම්. ආර්යවති මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා පතන යහපත් සියලු පැතුමන් සඵල කර ගැනීමට මේ උතුම් වූ කුසල කර්මයේ හේතු වාසනා වේවා. රන්ගිර ශ්‍රී ලංකා රූපවාහිනිය ඔස්සේ බුදුබණ ශ්‍රවණය කරන අපේ ලක්ෂ සංඛ්‍යාත ප්‍රේක්ෂක හිතයිසි ඔබත් පතන සියලු පැතුමන් සඵල වේවා යන අදහසින් යුක්තව දැන් මේ උතුම් දහම් දේශනාව ශ්‍රවණය සඳහා අප සියලු දෙනාම සූදානම් වෙමු. සදහවතුනි, අද මේ උතුම් දහම් දේශනාව රන්ගිර ශ්‍රී ලංකා රූපවාහිනිය ඔස්සේ මුළු ලෝකයටම දේශනා කිරීම සඳහා අපේ ගෞරවනීය ආරාධනෙන් පින්බර දම් සභා මණ්ඩපයට වැඩම කොට වදාරන්නට යෙදුණා. අඹන ශ්‍රී විද්‍යාර්ථ මහ පිරිවෙනෙහි පරිවිනාධිපති, ලෙනදොර ශ්‍රී මලියදේව මහා විහාරයේහි විහාරාධිපති, සාම මිනිසුරු ජ්‍යොතිෂවේදී පූජ්‍යපාද තලකිරියාවේ සීල රතන අපේ ගෞරවනීය ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ, අපේ ගෞරවනීය
අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ නිරන්තරයෙන් රන්ගිරි ශ්‍රී ලංකා රූප වාහිනිය ඔස්සේ ලෝකයේ සිටින බොදුනුවන්ගේ දහම් පිපාසාව සංසිඳවීමට උතුම් දහම් දේශනා ඔබට දේශනා කරන උතුම් යතිවරයාණන් වහන්සේ නමක්. දෑබරේනි අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ ධම්සභා මණ්ඩපයට පිළිගැනීම සඳහා ප්‍රථම වශයෙන් සාදුකාරයක් පවත්වමු. සාදු සාදු සාදු. එසේනම් ධර්ම ශ්‍රවණයට මත්තෙන් අප සියලු දෙනාම තිසරණ සහිත පංචශීලයේ සමාදන් වීමට නැවත වතාවක් සාදුකාරයක් පවත්වමින් নমස්කාරය කියමු. සාදු සාදු සාදු. අවසරයි ස්වාමීන් වහන්සේ. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මත් ශවන කාලෝ අයං බදන්තා
ධම්මත් සවන කාලෝ අයං බදන්තා ධම්මත් සවන කාලෝ අයං බදන්තා සාදු 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 නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු 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 උදකං හි නයන්ති නෙත්තිකා උසුකාරා නමයන්ති තේජනං දාරුං නමයන්ති තච්චකා අත්තානං දමයන්ති පණ්ඩිතාති සාදු 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 සද්ධා බුද්ධි සම්පන්න ගුණවන්ත සත්පුරුෂ කාරුණික පින්වතුනි මේ මොහොතේ මේ හැමෝම තිසරණ තහිත පන්සිල් සමාදන්ව සිල්වත් පිරිසක් වශයෙන් සැදී පැහැදී සූදානමින් සිටින්නේ ඊ타ත්ම උදාරතර වැදගත් වටිනා වූ පින්කමක් සිද්ධ කරගන්නට. තිලෝගුරු අමාමෑණි ලෞතර බුදුරජාණන් වහන්සේ විසින් සකල සත්වයාට පතල මහා කරුණාවෙන් දේශනා කොට වදාළ ශ්‍රී සද්ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කරලා බණ ටිකක් අහලා මෙලව පරලව දෙලව යහපත් කර ගැනීමේ පරම පවිත්‍ර වූ චේතනාව පෙරදරි කරගෙනයි මේ බණ ටික අහන්නට සූදානම් වෙන්නේ. පින්වතුනි ඊ타ත්ම වැදගත් වටිනා වූ පින්කම. තිලෝගුරු අමාමෑණි බුදු පියාණන් වහන්සේ අපට දේශනා කරන්නේ මේ ජීවත් වෙන කාලය තුල අපේ ජීවිතය ධර්මානුකූලව හැඩගසා ගන්නට නම් නිරන්තරයෙන් ප්‍රගුණ කළ යුතුයි බුදුබණ. ධර්මයේ තුල අපි හැසිරෙන්නට ඕන, ධර්මයේ තුල අපි ජීවත් වෙන්නට ඕන කියන කාරණය බුදුරජාණන් වහන්සේ අපට බොහෝම හොඳට දේශනා කරලා දුන්නා. මේ ගෝර වූ සංසාරේ මේ සංසාර ගමන් කරන අපි හැමෝටම යම් කිසි අස්වැසිල්ලක් නැත්තම් පොඩි සහනයක් ලැබෙනවා නම් ලැබෙන්නේ බුදුබණෙන් පමණයි. ඒ බුදුබණ ඒ තරම් පින්වතුනි මේ සංසාර සාගරයෙන් ඈතර වෙන්න උපකාරී වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ නිරන්තරයෙන්ම පැහැදිලි කරන කාරණයක් තමයි හැමෝම ධර්ම ශ්‍රවණය කරන්නට ඕන, ධර්මයේ සිටේ ධාරණය කරගන්නට ඕන, ධර්මානුකූලව හැසිරෙන්නට ඕන කියන කාරණේ. සුනාත, ධාරේත, චරාත කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළේ ඒ කාරණා තුන. සුනාත කියලා කියන්නේ ධර්මයේ හොඳට අහන්න. කොහොමද හොඳට අහනවා කියලා කියන්නේ? සිත, කය, වචනය කියන තුන්දර සංවර කරගෙන. තිදර යහපත් කරගෙනයි අපි බණ අහන්නට ඕන කරන්නේ. එහෙනම් ඒ අහන ධර්මයේ තුල අපිට බොහෝම හොඳට අපේ ජීවිතය සාර්ථකව ගත කරගන්නට පුළුවන්කම තියෙනවා. ඒ අහන ධර්මයේ ධාරණය කරගන්නට ඕන. බණ ඇහුවට වැඩක් නෑ. ඒක හිතේ රැඳෙන්නේ නැත්තම්, ධර්මයේ මතකේ නැත්තම් කොයි තරම් බණ ඇහුවත් පින්වතුනි වැඩක් වෙන්නේ නැහැ ජීවිතේට. අර කලයක් අනිත් පැත්ත හරවලා පීල්ලට ඇල්ලුවාට ඒ කලේ වතුරෙන් පිරෙන්නේ නැහැ වගේ වාජනයක් අනිත් පැත්ත හරවලා ඒකට වතුර පිරෙව්වට ඒකට වතුර අල්ලන්නේ නැහැ වගේ අපි කොයි තරම් ධර්මයේ ශ්‍රවණය කළත් ඒ ධර්මයේ හරියට ග්‍රහණය කරගන්න බැරුව කටයුතු කරගත්තොත් ඒ ධර්මයේ පිහිටන්නේ නැහැ සිත තුල. ඒකට කියනවා අසද්ධාව කියලා. ශ්‍රද්ධාව නැතිකම. ඒ ශ්‍රද්ධාව නැති කෙනාට තමයි ධර්මයේ තුල පිහිටීමක් නැත්තේ.
ධර්මයේ හරියට ග්‍රහණය කරගන්න අපහසුතාවයක් ඇති වෙන්නේ ඒ ධර්මයේ තුල ශ්‍රද්ධාව පිහිටා කටයුතු නොකරන පුද්ගලයාට. ඒ නිසා ධාරණය කරගන්න නම් ඒ ධර්මය අපි බොහෝම හොඳ ශ්‍රද්ධාවෙන් භක්තියෙන් තුනුරුවන් කෙරෙහි විශ්වාසයෙන් අවබෝධයෙන් ඇතිය යුතුයි කියන කාරණේ තමයි උන්වහන්සේ අපිට පැහැදිලි කරලා දෙන්නේ. ඊළඟට චරාත කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා දෙනවා. චරාත කියලා කියන්නේ හැසිරෙන්න. කොහොමද හැසිරෙන්නේ? ධර්මානුකූලව හැසිරෙන්න කියලා කියනවා. අපි හැසිරෙනවා වැරදි මාර්ගවල. වැරදි දැක්කහම මේ වැරදි දැකත් අපි වැරදි ගොඩවල් උඩම තමයි යන්නේ. ඒ වැරදි පිටිපස්සෙම දුවනවා. ඒක පෘථග්ජන ස්වභාවය. ඒ නිසා බුදුහාමුදුරුවෝ මෙතන පැහැදිලි කරනවා චරාත කියලා කියන්නේ අහන ධර්මය හොඳින් අහලා ග්‍රහණය කරගෙන මොකක්ද හොඳ දේවල් මොකක්ද නරක දේවල් කුසල් කියන්නේ මොකක්ද අකුසල් කියන්නේ මොකක්ද කියලා තේරුම් අරගෙන ජීවිතයේ තෝරා බේරාගෙන කටයුතු කිරීම තමයි චරාත කියන පදයෙන් උන්වහන්සේ පැහැදිලි කරලා දෙන්නේ. එහෙනම් අද සමාජෙ ගත්තාම ගොඩාක් වෙලාවට බණ අහනවා. ඒ බණ ඇහුවට ඒ ධර්මයේ හරියට සිතේ ග්‍රහණය වෙලා නැහැ මං හිතන්නේ ගොඩාක් දිනෙකගේ. ඒ වගේමයි ඒ ධර්මයේ ග්‍රහණය වුණත් නැතත් මිනිස්සු ධර්මානුකූලව හැතිරෙන පාටක් පේන්නේ නැහැ. අද බලන්න වර්තමාන සමාජය ගත්තාම මේ ලෝකයේම බලපා තිබෙන මේ වසංගත රෝගත් එක්ක අපේ ජන ජීවිත සියල්ලක්ම අඩාල වෙලා මරණය අතේ තියාගෙන ඉන්නේ. කොයි වෙලේ මැරෙයිද කියලා කියන්න පුළුවන් කමන්නේ. නිදහස නැහැ. තවත් කෙනෙක් එක්ක සතුරු සාමීචියේ ලෙන්ගතුව කතා බහ කරන්න අවස්ථාවක් උදා වෙලා නැහැ. අපිට ඕන තැන් වලට යන්න පුළුවන් කමන්නේ. අපි බයයි. අසනීප හැදෙයිද ලෙඩ හැදෙයිද? ඒ තුලින් අපිට මරණය උරුම වෙයිද කියන පොඩි බයක් චකිතයක් අපේ සිත් සතන් වල තියෙනවා. ඉතින් මේ කාල සීමාව තුල පින්වතුනි අපිට ගොඩාක් හොඳට අපේ මේ දහම පිළිබඳව හිත යොමු කරන්න හොඳට අවස්ථාවක් තිබුණා. පහුගිය කාල වකවානුවේ අපි හැමෝම නිවෙස් වලටමයි වෙලා කාලය ගත කළේ. කොහෙවත් ගියෙත් නැහැ. විනෝද වෙන්න ලැබුණෙත් නැහැ. ඉතින් ওই කාලේ අපිට පුළුවන්කම තිබුණ ධර්මයට අනුව ධර්මානුකූලව ජීවිතේ හදාගන්න. අපි දුක් වෙලා කනගාටු වෙවි, ශෝක කර සංతాපයටපත් වෙවි කාලයේ ගත කළා මිසක් මං හිතන්නේ කවුරුවත් ඒ ධර්මානුකූල පැත්තට නැඹුරු වෙච්ච පාටක් නම් දකින්න නැහැ. අද රටේ සමාජය බලන්න ඕන තරම් ඒ වගේ දේවල් අපිට පේන්න අහන්න තියෙනවානේ. ජනමාධ්‍ය ගත්තොත් එහෙම පුවත් පතක් බැලුවොත් ඒකේ කොයි තරම් ඛේදනීය දේවල් අපිට අහන්න දකින්න ලැබෙනවද? ඉතින් ඒ වගේ තත්ත්වයකටපත් වෙන්නේ මේ මිනිස්සු හරියට ධර්මයේ තේරුම් අරන් නැහැයි කියන කාරණේ තමයි අපිට පැහැදිලි කරන්න වෙලා තියෙන්නේ. ඒ නිසා බොහොම ලොකු ඛේදනීය තත්ත්වයකට සමාජය ගමන් කරනවා. ওই தත්ත්වය අපි ටිකක් හරි ගොඩ ගන්න බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරපු ධහම අපේ ජීවිතේට පිටුවහලක් කරගන්නට ඕන පින්වතුනි. අජ්ජේව කිච්ඡං ආතප්පං කෝජඤ්ඤා මරණං සුවේ. මරණය කියන එක හෙට අනිද්දාද කියලා අපිට කියන්න පුළුවන් කමන්නේ. ඒ නිසා අදම අපි පින් දහම් කරගන්නට ඕන, කුසල් කරන්නට ඕන, පින් වඩන දේවල්ම කරන්නට ඕන. නිතරම සිත යොමු කරන්න ඕන පින පැත්තට. වචනේ යොදන්නට ඕන පින පැත්තට. අපි කරන ක්‍රියාකලාප යොදන්න ඕන කුසල ක්‍රියා බවට. එහෙම වුණොත් තමයි ධර්මානුකූල කෙනෙක් වෙන්නේ. එහෙම නැත්නම් කොයි තරම් බණ ඇහුවත් සාදු කිව්වත් නිවන් දකින්න ලැබේවා කිය ප්‍රාර්ථනා කර ගියත් අපිට කවදාවත් ඒ තැනට යන්න පුළුවන්කම නැහැ. ඒ නිසා බුද්ධියෙන් පොඩ්ඩක් විමර්ශනය කරලා තේරුම් ගන්න කටයුතු කරගන්නවා නම් මේ කාල සීමාවේ බොහෝම වැදගත් පින්වතුනි අපේ ජීවිතවලට. ඒ නිසා අපේ ජීවිතෙන් එන්න මරණය කරා යන ගමනක මේ අපි ඉන්නේ. ඉස්සර අපිට යම්කිසි අවස්ථාවක් තිබුණා අපි අහවල් කාලේ මේ විදිහට කටයුතු කරලා මේ කාල සීමාවන් වල අපි සමහර විට මරණයටපත් වෙයි කියලා පොඩි අදහසක් තිබුණා ගන්න. නමුත් අද කියන්න බෑ අද ඒ තරම් ජීවිතය කියන එක නම් බොහොම භයානක තත්යකටපත් වෙලා තියෙන්නේ. මේ කතා කරන මොහොතේ මේ එන වෙලාවන් වල මේ ජීවත් වෙන අපිට හෙට අනිද්ද වෙනකොට ජීවිතෙන් සමුගන්න වෙයිද කියන කාරණය ඒ තරමටම කිට්ටු වෙලා ගිහිල්ලා තියෙනවා.
ඒ නිසා මේ කාලේ දැන් මරණය ගැන හිත කල්පනා කර ඉන්නවා. ඒ ඉන්න අපිට හිතට දුකක් ඇති වෙනවා, ශෝකයක් ඇති වෙනවා, ක්‍රෝධයක් ඇති වෙනවා, වෛරයක් ඇති වෙනවා. ඉතින් ඒවා පැත්තකින් තියලා බුදුහාමුදුරුවෝ පැහැදිලි කරන්නේ නිතරම ධහම පිළිබඳව හිතන්න කියලා. මරණය පිළිබඳව හිතන්න කල්පනා කරන්න නුවණින් කියලා කිව්වා. ජීවිතං අනියතං මරණන්නියතං කියන ඒ භාවනාව අපි වඩනවා නම් අපිට මරණය පිළිබඳ තිබෙන බය තුනී වෙලා යනවා. ඒ නිසා අපි එහෙම හිතන්නේ මරණය කියන වචනේ ඇහුවත් අපි ගොඩාක් වෙලාවට බයයි. මැරෙයි කියලා කිව්වහම හරි බයයි. ඉතින් ඒ බයෙන් තමයි අපි ජීවත් වෙන්නේ. ඇයි අපි බය මරණයට? අපි ජීවිතේට ආසයි පින්වතුනි. ඇයි අපි ආස කරන්නේ? අපි ළඟ තියෙන වස්තුව, හරකබාන, යාන වාහන මේවා දාලා අපිට යන්න පුළුවන්කම නැහැ. ඒවට තිබෙනා වූ ආසාව නිසාම අපි මරණයටත් බයයි. ඒ නිසා බුදුහාමුදුරුවෝ පැහැදිලි කරන්නේ අපි මේ සියල්ලක් මතහැරලා කවදා හරි කාලයක මේ ගමන යන්න වෙනවා. සබ්බම් පහය ගමනීය. සියල්ල හැරදා යා යුතුයි. කැමැත්තෙන්ද අකමැත්තෙන්ද කියලා ඒක කතාවක් නෑ. අපි කැමැති වුණත් නැතත් අපිට මේ ගමන යන්න වෙනවා. එහෙනම් ඒ යන ගමනට අපි මොකද්ද කරගatiya යුත්තේ? අපි මොනවද කරගෙන තියෙන්නේ? මේ වෙනකන් අවුරුදු දැන් 50ක් 60ක් 70ක් වෙනවා. ජීවිතේ හැරලා බලන්නකො ගොඩාක් දෙනෙක්ගේ සන්තෝෂ වෙන්න පුළුවන්ද කියලා කිසිම කෙනෙකුට සන්තෝෂ වෙන්න පුළුවන් කම නැහැ. ඇයි? එක්කෝ අනුන්ට ගිනි ගෙඩි දීලා, නඩු හබ කියාගෙන, වතු පිටි වලට රණ්ඩු වෙලා, මිනි මරාගෙන, අසල්වැසියන් එක්ක තරහෙන්, ක්‍රෝධයෙන්, වෛරයෙන්, ඉරිසියාවෙන් කටයුතු කරලා, එක එකනාට හදිහෝනියම් කරලා, ඕක තමයි අපි ජීවිතේ කරගෙන තියෙන්නේ. හරියට අපි පොයකටවත් පන්සලට යන්නේ නැහැනේ. පොයක් එන්නේ බෞද්ධයාට මාසෙට එක දවසයි. ඒ එක දවසෙත් අපි මොනවා හරි වැඩක් දාගන්නවා. එක්ක විනෝද වෙන්න කොහේ හරි යනවා. එහෙම නැත්නම් වෙනත් නෑගේ දරක හරි කොහේ හරි ගිහිල්ලා අපි එදාටත් එහෙම කටයුතු කරනවා. අර වයසක උපාසකම්මලා ටික උපාසක මහත්තුරු ටික තමයි පන්සලට ඉන්නේ. ඉතින් ඒක ලොකු ඛේදනීය තත්ත්වයක් අද මේ සමාජයේ. ඉතින් මේවයි අපි තේරුම් ගත යුත්තේ. අපි කොතනද මේ ඉන්නේ කියන කාරණේ අපි ටිකක් අවබෝධයෙන් බුද්ධියෙන් කල්පනා කරලා තේරුම් ගත්තොත් නිවන් දකින්න පුළුවන් ඉස්සරහට. නිවන් දකින්නකම් මේ යන ගමන සාර්ථක කරගන්න පුළුවන්කම තියෙන්නේ අපි ටිකක් බුද්ධියෙන් කටයුතු කළොත් පමණයි. එහෙම නැත්නම් අපිට මේ නිවන කියන එක තව තවත් ඈත් වෙනවා. ඒ නිසා පින්වතුනි මේ උතුම් මනුස්ස ආත්ම භාවයක් ලබා ගත්ත අපි දුර්ලභංච මනුස්සත්තං බුද්ධෝත්පාදෝච දුර්ලභෝ. එතකොට දුර්ලභ අවස්ථාවකින් ලබාගත් මේ උතුම් මනුස්ස ආත්ම භාවය බුදු කෙනෙක් ලෝකේ පහළ වෙලා ඉන්න කාලේ අපි බුදුබණ ටිකක් අහලා අපේ ජීවිතය සාර්ථක කරගත්තේ නැත්නම් නම් අපිට පින්වතුනි අවසාන මොහොතේ දුක් වෙන්න, කලකිරෙන්න, කනගාටු වෙන්න හේතු වෙනවා කියන කාරණේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළා. ඉතින් අපිටත් ඕකම තමයි කියන්න තියෙන්නේ. ඒ නිසා කාලය අපත යවන්න එපා. මේ ලබාගත් අවස්ථාවේ උපරිම ප්‍රයෝජනෙ අරගෙන අපි මේ සංසාර භව ගමනින් ඈතරව නිවන් අවබෝධය සඳහාම නොපසු බටව කටයුතු කරගත යුතු කාලයක් මේ. ඉතින් ඒක හොඳට තේරුම් අරගෙනයි අපි මේ මොහොතේ බණ අහන්නට ඕන කරන්නේ. බණ ඇසීමෙන් මේ හැම දෙයක්ම ලැබෙනවා. අපි ප්‍රාර්ථනා කළත් නැතත් අපි හොඳට බණ ඇහුවොත් අපිට ඒ ධර්මයේ පිහිටනවා. ධර්මානුකූල පුද්ගලයා කවදාවත් අපාගත වෙන්නේ නැහැ. ඒ පුද්ගලයා විමුක්තිගාමී තත්ත්වයටපත් වෙනවා. ලෝකෝත්තර දියුණුවත් ලෞකික දියුණුවත් දෙක මේ පුද්ගලයා තුළ ඇති වෙනවා. ඉතින් අපි ඒ නිසා කල්පනා කරගන්නට ඕන මේ ධර්මයේ කියලා කියන්නේ පින්වතුනි අපි හැමෝටම එලව මෙලව දෙලවටම වැඩදායක වූ දේශනාවක්. ඉතින් ධර්මයේ බොහොම ගැඹුරුයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ ගත්තොත් එහෙම මහා විශාලයි. උන්වහන්සේගේ ධර්මයේ 84000ක් ධර්මස්කන්ධයේ හැටියට පැහැදිලි කරලා තිබුණත් ඒ ධර්මයේ කොටස් තුනකට බෙදෙනවා කියලා අපි දන්නවන්නේ සූත්‍ර විනය අභිධර්ම කියලා. ওই ධර්මිනුත් අපි දේශනා කරන්නේ බොහොම සුළු දෙයක්. සුළු ගාතාවක් එහෙම නැත්නම් සුළු දහම් කරුණු ටිකක්. මොකද අපිට දීර්ඝ වශයෙන් ඒවා පැහැදිලි කරන්න වෙලාවකුත් නැහැ. හැබැයි ඒ පොඩ්ඩ හරි කමන්නේ
සුළුවෙන් හරි කමන්නේ අපි බණ ටිකක් හරියට ගහණය කරගත්තොත් එක බණ පදයක් හරි අහලා අපිට අපේ ජීවිතේ සාර්ථක කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් බුදුහාමුදුරන්ගේ කාලෙත් හිටියා ගොඩාක් දෙනෙක් ওই බණ අහලා ජීවිතේ යහපත් කරගත්ත අය. දැන් අඟුලිමාලගේ චරිත කතාව දැක්කොත් එහෙම අඟුලිමාල මිනිමරුවේ 999ක් මිනිමරුවා. ඇඟිලි කැපුවා කියලා කියනවා. අන්තිමේට තමන්ගේ මව හරි මරලා අර අඩුපාඩු ඇඟිල්ල හොයාගන්න ඕන කියලා එදා කල්පනා කරගෙන ඉන්නකොට අම්මත් යනවා කැලේට. ඒ වෙලාවේ බුදුහාමුදුරුවෝ උන්වහන්සේගේ බුද්ධ ඥාණයෙන් බලනවා අඟුලිමාල කියලා කියන්නේ සේමිතේ කෙනෙක් නෙවෙයි රහත් වෙන්න වාසනාව තියෙන කෙනෙක්. ඔහුට විමුක්තිය ලබා ගන්න පුළුවන් මේ ආත්මේ. අද හැබැයි මව මැරුවොත් එහෙම ආනන්තරීය පාප කර්මයක් කරගෙන අපාගත වෙනවා. විමුක්තියට යන මාර්ගය අවහිර වෙනවා. ඒ නිසා මම පිහිට වෙන්න ඕනේ කියලා බුදුහාමුදුරුවෝ වනාන්තරයට වැඩම කරලා අඟුලිමාල ඉස්සරහ පෙනී ඉඳලා দমনය කරා කියලා කියනවා. දුක කතාවක් ඒක. මේ හැමෝම දන්නවා. ඉතින් ඒ වෙලාවේ බුදුහාමුදුරුවෝ ධර්ම දේශනා කරලා අඟුලිමාල වගේ අර දාමරිකයෙක් දරුණු කෙනෙක් දරුණු හිතක් සමතේකටපත් කළා. මෛත්‍රී සහගත සිතුවිලි වලින් ඔහුගේ මනස පෝෂණය කළා බුදුහාමුදුරුවෝ. ඔහු යහමත් පැත්තට ගත්තා. අන්න බණ ටික අහලා අඟුලිමාල සම්බුද්ධ ශාසනයට ඇතුල් වෙලා පැවිදි වෙලා නොබෝ කලකින් රහතන් වහන්සේ නමක් බවට පත් වෙනවා. එහෙනම් ඔහු බලන්න අච්චර අර අධාර්මිකව දරදඬු කූර ගති ඇති ඒ චරිතය නැමුනේ මොනවගෙන්ද බුදුහාමුදුරන්ගේ ධර්මයේ. ඒ නිසා පින්වතුනි අපි කල්පනා කරනවා අනේ මම පව්කාරී. මම මහා ගොඩක් පව් කරලා තියෙනවා. මගේ ජීවිතේ වැඩක් නැහැ. මට ආයේ සුගතියක් නැහැ කී කල්පනා කර කර සමහරු කාර්යය ගත කරනවා. එහෙම කල්පනා කර පවේම ඉන්න තමයි බලන්නේ. පව තුලම ජීවත් වෙන්න බලනවා. ඒ පුද්ගලයාට ගැලවීමක් නැහැ නිහිමුණොත්. ඒ නිසා අද අපි පව් කරනවා නම් අපි කල්පනා කරන්න ඕනේ හරි මම මෙච්චර කාලයක් නොදැනීම නිසා හරි වෙනත් කෙනෙක්ගේ පෙළඹීම නිසා හරි මම අකුසල කර්මවල නිරළුණා. මම පොයකට පන්සලකට ගියේ නෑ දානයක් දුන්නේ නෑ බණ ටිකක් ඇහුවේ නෑ. ඒ නිසා මගේ ජීවිතයේ අද ඉඳලා හරි මම යහපත් කරගන්නවා කියන චේතනාවෙන් කටයුතු කළා නොපසුබට උත්සාහය ඇති කරගත්තොත් අපිටත් පුළුවන් ජීවිතේ සාර්ථක කරගන්න. ওই මහා කම්ම විභංග සූත්‍රයේ බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා ඒක. අපි කියනවා මේ ඔක්කොම සියල්ල තීරණය වෙන්නේ කර්මයෙන්මයි කියලා. නෑ පින්වතුනි කර්මය වැළැක්වෙන අවස්ථා තියෙනවා. ඒ නිසා කර්මය කියලා අපි කර්මය යනකොට පාරේ යද්දී කකුල ගලක හැප්පිලා තුවාල වෙනවා. අපි කියනවා අනේ පෙර සංසාරේ කරපු අකුසල කර්මයක් කියලා. යනකොට පොල් ගෙඩියක් ඔලුවට වැටෙනවා තුවාල වෙනවා. අපි කියනවා පෙර සංසාරේ කරපු අකුසල කර්මයක් කියලා. නෑ එහෙම වෙන්නේ නෑ. ඒ නිසා කර්මය බුදුහාමුදුරුවෝ බොහොම හොඳ විග්‍රහයක් කරනවා. මේ මහා කම්ම විභංග සූත්‍රයේ පොඩ්ඩක් ඒක කියවලා බලන්න. දීර්ඝ සූත්‍රයක්. බොහොම ලස්සනට කර්මය පැහැදිලි කරලා තියෙනවා. කර්මය කුසලයෙන් මේ කුසලය අකුසලයෙන් යටපත් වෙන අවස්ථා තියෙනවා. අකුසලයේ කුසලයෙන් යටපත් වෙන අවස්ථා තියෙනවා. කුසලයේ අකුසලයෙන් යටපත් වෙන අවස්ථා තියෙනවා. කුසලයේ කුසලයෙන් යටපත් වෙන අවස්ථා තියෙනවා. ওই විදිහට ගත්තාම මේ සූත්‍රේ දිගට කාරණා පැහැදිලි කරලා තියෙනවා මේ කර්මය කියන එක වෙනස් කරගත යුතු ආකාරය ගැන බුදුහාමුදුරුවෝ. පව් කරන කෙනෙකුට කර්මය වෙනස් කරගන්න පුළුවන් නැත්නම් අඟුලිමාල මිනිමල්ල රහත් වෙන්නේ නැහනේ. ඔහු අවසාන අවස්ථාවේ තමන්ගේ කර්මය වෙනස් කරගත්තා. අන්න අකුසලයේ කුසලයේ තුලින් ඔහු යටපත් කරගත්තා. ඒ නිසානේ රහත් උනේ. ඉතින් අපි හැමදාම මේක ගැන කල්පනා කරනවා අනේ අපිට නම් ගොඩේමක් නැහැ. අපි හැමදාම මේ මඩවලේම තමයි අපි මේ කෙලෙස් නැමැති සංසාර සාගරේමයි අනේ අපිට ගැලවීමක් නැහැ ගා හිටියොත් ඒ මොතනම තමයි. ඉතින් ඔතනින් ගොඩට එන්න අඩියක් හරි උස්ස ගන්න අපි බලන්න ඕනේ. ඉතින් ඒ සඳහා අපිට පුළුවන්කම තියෙන්නේ මේ ධර්මයේ තුල ජීවත් වීම තුලින් පමණයි කියලා මේ වෙලාවේ මතක් කරන්න ඕනේ. ඉතින් ඒක හොඳට මේ පින්වුතුන් දන්නවා. ඒ නිසා අවබෝධය කියන එක ඇති කරගන්න උත්සාහය කියන එක ඇති කරගෙන අපි ටිකක් අපේ ජීවිතයේ යහපත් පැත්තට ගන්න උත්සාහ කරමු. එහෙම වුණොත් පින්වතුනි සාර්ථක ගමනක් යන්න පුළුවන්. ඉතින් මම අද මාතෘකා කරගත්ත ධම්මපදයේ චිත්ත වර්ගයේ තියෙන ඉතාමත්ම වැදගත් වූ ගාථාවක් මේ සිතේ ස්වභාවය ගැන. අපි හැමෝටම සිත කියලා එකක් තියෙනවනේ සිතුවිලි තියෙනවා.
එක එක දේවල් එනවා, අරමුණු වෙනවා. අරක කරන්න ඕනේ, මේක කරන්න ඕනේ. දැන් බෑ, හෙට කරනවා. කී ඔය වගේ විවිධාකාරයේ දේවල් එන්නේ ඉස්සරලාම කොහෙටද? අපේ මේ මනසට, නැත්තම් මේ සිත ඇතුළට. මේ සිත තුළට එන දේවල් වලට කියනවා අරමුණු කියලා. සිතුවිලි කියලා කියනවා. ඒ අරමුණු නැත්තම් ඒ සිතුවිලි ඇවිල්ලා සිත තුළ තැම්පත් වුනහම මිනිස්සයා ක්‍රියාත්මක වෙන්නේ ඒ සිතුවිලි අරමුණු එක්ක. දැන් නිදා ගන්න ඕන කියලා අරමුණක් ඇති වුණොත් ඒ මිනිස්සයාට නිදිමත එනවා, ඒ මිනිස්සයා නිදා ගන්නවා. බඩගිනි කියලා හිතුනොත් බඩගිනි කෑම ටිකක් කන්න ඕනේ. වතුර තිබහයි කියලා වතුර ටිකක් බොන්න ඕනේ. සීතලයි කියලා හිතුනොත් ඒ අරමුණමයි තියෙන්නේ. ওই විදිහට අපිට අපේ ජීවිතේ එක එක දේවල් වෙනවා. කාට හරි බයින්න ඕනේ, කාට හරි ගහන්න ඕනේ, හොරකමක් කරන්න ඕනේ. පන්සලට යන්න ඕනේ, මලක් පූජා කරන්න ඕනේ, දාන දෙන්න ඕනේ. ඔය වගේ එක එක දේවල් එනවා. කුසල අරමුණු වෙනවා, අකුසල අරමුණු වෙනවා. මේ අරමුණු එන්නේ කොතෙන්ද? හිතට. එහෙනම් ඒ සිත ක්‍රියාත්මක වෙන ආකාරය සහ සිතේ ස්වභාවය ගැන බුදුහාමුදුරුවෝ බොහොම හොඳට පැහැදිලි කරපු තාමත්ම වටිනා සූත්‍රයක්, පොඩි ගාතාවක්. ඒ ගාතාව පොඩි වුණාට ඒකේ අර්ථය බොහොම වැදගත් පින්වතුනි. අපි හිතන්නේ නෑනේ, අපි මහා ලොකුවෙන් තමයි කල්පනා කරන හිතන්නේ. ධර්මයේ වුණත් අපි මහා ගැඹුරු විදිහට තමයි බලන්නේ. ගැඹුරු දහම් කරුණු කාරණා අපේ මනසට දාගත්තම පිට සමහර තේරෙන්නේ නැහැ. ඒ නිසා මම මේ බොහොම සරලව පින්වතුන්ට පැහැදිලි කරලා දෙනවා මේ සිතේ ස්වභාවය. අපි ඉස්සලා හිත හදාගෙන ඉන්න එපා ඕන දෙයක් කරන්න. මේ සිත ක්‍රියාත්මක වෙන ආකාරය ගැන බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා. මම මේකට පොඩි කතාවකුත් කියන්නම්. ඒ කතාව මේ ගාථාව මම පොඩ්ඩක් පැහැදිලි කරලා අවසානයේ වගේ පැහැදිලි කරලා දෙන්නම්. මොකක්ද මේ ගාථාවට නිදහණය වුණේ නැත්නම් හේතු කාරණා වුණ සිද්ධිය කියලා. පින්වතුනි බුදුහාමුදුරුවෝ දේශනා කරන මේ ගාථාව උදකංහි නයන්ති නෙත්තිකා උසුකාරා නමයන්ති තේජනං දාරුං නමයන්ති තච්චකා අත්තානං දමයන්ති පණ්ඩිතං. බොහොම වැදගත් ගාථාවක්. උදකංහි කියලා කියන්නේ වතුරට. නයන්ති නෙත්තිකා. නෙත්තිකා කියලා කියන්නේ පාලි භාෂාවෙන් ගොවියටත් කියනවා. ගොවිය මොකද කරන්නේ? කුඹුරු වැඩ කරන කාලෙට තමන්ගේ කුඹුරට අවශ්‍ය කරන ජලය ලබා ගන්න උත්සාහ ගන්නවා. කොහොමද වතුර ගන්නෙ? ළඟ වැවක් තිබ්බොත් ඒ වැවෙන් වතුර ටික හරව ගන්නවා තමන්ගේ කුඹුරට. ඇලක් තිබ්බොත් ඇලෙන් වතුර ටික හරව ගන්නවා කුඹුරට. ලිඳක් තිබුණොත් ওই ලිඳෙන් වතුර ටිකක් ගහ ගන්නවා තමන්ගේ කුඹුරට. කොහොම හරි ගව් ගානක් ඈත තිබ්බත් කොහොම හරි මහන්සි වෙලා ඇලවේලි කපලා තමන්ගේ කුඹුරට වතුර ටික ගන්නවා ගොවියෝ. එහෙම නැත්නම් අද වර්තමානයේ නම් මෝටරයක් දාලා බට ටිකක් හරි දාලා තමන්ගේ වගා බිමට වතුර ටික ගන්න උත්සාහ කරනවා. අමාරු වැඩ නේද? දැන් ගොවිතැන් කරන අය දන්නවා වතුර නැති කාලෙට එහෙම සෑහෙන මහන්සියක් දරන්නේ. උදේ පාන්දර යනවා මහරෑ යනවා වතුර හරවන්න කියලා කුඹුරට. ගිහිල්ලා එළි වෙනකන් වතුර ටික හරවනවා. එයි වගාව රැක ගන්න. මහන්සි අමාරුයි කියලා ඉන්නවද? නෑ. කොහොම හරි කොහෙන් හරි තමන්ගේ කුඹුරට අවශ්‍ය කරන ගොවි බිමට වතුර ටික ලබා ගන්න උත්සාහ කරනවා කවුද? ගොවියෝ. මේ ගාථාවෙන් පෙන්නනවා ගොවි මහත්තුරු තමන්ගේ වගා බිමට අවශ්‍ය කරන ජලය බොහොම අමාරුවෙන් ලබා ගන්න උත්සාහ කරලා ඒ කටයුත්ත කරගන්නවා. උසුකාරා නමයන්ති තේජනං. ඊළඟට කම්මල් වැඩ කරන කම්මලේ බාසුන් නැහැට අපි ගිහිල්ලා දෙනවා යකඩ කෑල්ල. යකඩ කෑල්ල දීලා අපි කියනවා බාසුන් නැහැ අපිට හදලා දෙන්නකො පිහියක් මේකෙන්. හොඳයි කියලා ඒ බාසුන් නැහැ ඒක අරගෙන රත් කරලා අර කිනිහිරේ උඩ තියලා තලලා අපි ඉල්ලන ආකාරයේ පිහියක් හදලා දෙනවා. ගිරයක් ඕන නම් ගිරේ හදලා දෙනවා. කැත්තක් උදැල්ලක් පොරවක් අපි ඉල්ලන්නේ මොකක්ද? ඕන දෙයක් අර අපි ගිහිල්ලා දෙන යකඩ කෑල්ලෙන් ඒ බාසුන් නැහැ අපිට හදලා දෙනවා. මේ යකඩ කෑල්ල නිකන් තිබ්බ. ඒක අවශ්‍ය විදිහට තලලා, කපලා, නිර්මාණය කරලා, කට පණ පවලා අර නිකාම්ම තිබුණ යකඩ කෑල්ල බොහොම ප්‍රයෝජනවත් වෙන භාණ්ඩයක් විදිහට හැදුවේ කවුද? කම්මල් වැඩ කරන බාසුන්නේ.
අමාරු වැඩක් නේද? බලාගෙන ඉන්නකොට නම් ලේසි කියලා හිතෙනවා. ඉතින් ඒක කම්මලේ බාසුන්නයාගෙන් අහන්න ඕන කොයි තරම් අමාරුද කියලා. මොකද ඒ අය පුදුම මහන්සියක් දරන්නේ එක භාණ්ඩයක් හදාගන්න. අර කිනිහිරි උඩ තියලා ලොකු මිටියකින් තලනවා කියන්නේ කොයි තරම් අමාරුද? ඒ අමාරුයි කියලා ඉන්නවද කරබන? නෑ. ඒ අය අමාරු වැඩේ කරනවා. කරලා Tamanට ඕනේ ආයුධය හදලා දෙනවා. එහෙනම් ඒකත් අමාරු වැඩ. ඊළඟට දාරුං නමයන්ති තච්චක. ඊළඟ පදයෙන් බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා දාරුං කියලා කියන්නේ ලී දඬු වලට. අපි කැලේට ගිහිල්ලා බාතුන්නෑට කියනවා බාතුන්නෑ මේ ගහ කපමු. මේ ගහ කපලා ඉරලා මට ඕන මේකෙන් ඇඳක් හදාගන්න. මට ඕන මේසයක් හදන්න නැත්නම් මට පුටුවක් ඕනේ. එහෙම නැත්නම් මට වෙනත් මොනවා හරි භාණ්ඩයක් කබඩයක් හරි මොනවා හරි අපි කියන එක බාසුන්නෑට බඩු වැඩ කරන කෙනාට කියපුවාම එයා ඕක අර හෙට්ට මෙහෙට්ට අතු රිකිලි වැවිලා තියෙන මහා රූස්ස ගහ බිම දාලා අවශ්‍ය ප්‍රමාණයට අවශ්‍ය එලී ටික කපාගෙන අරගෙන ඉරලා ඕක යතු ගාලා අපි ඉල්ලන්නේ මොකක්ද? ඉල්ලන භාණ්ඩය සකස් කරලා දෙනවා. අමාරුයි. අපි බලාගෙන ඉන්නවා. ඒ අමාරුයි කියලා හිතන්නේ නැහැ බඩු වැඩ කරන කෙනා ඒක බොහොම හොඳට කරනවා. එහෙනම් ඒ අමාරු වැඩෙත් ඒ මඩුවේ ඉන්න බාසුන් නැහැ කරලා දෙනවා. එතකොට බලන්න කාරණා තුනක් තියෙනවා බොහොම අමාරුම කාරණා. මොකද්ද? එකක් තමයි ගොවි මහත්තුරු තමන්ගේ කුඹුරට අවශ්‍ය කරන ජලය ලබා ගන්න කොයිතරම් මහන්සියක් වෙහෙසක් දරනවද? නේද? ඊළඟට යකඩ වැඩ කරන කෙනා යකඩ කෑල්ලක් අරන් තලලා කොයිතරම් මහන්සියක් දරනවද ඒක ආයුධයක් බවට පත් කරගන්න. ඒත් අමාරුයිනේ. අමාරුයි කියලා නිකන් ඉන්නවද? නැහැ. ගහක් පෙන්නලා වඩු බාසුන්න හැට කිව්වහම එයා ඒකට අවශ්‍ය කරන භාණ්ඩේ අපිට හදලා දෙන්නා වගේ ලොකු අමාරු වැඩක් ඒ මිනිස්සයාත් අපිට කරලා දෙනවා. අමාරු කාරණා තුනක් මේ ලෝකේ තියෙනවා. ඒ අමාරු කාරණා තුන මිනිස්සු කරනවා නම් බුදුහාමුදුරුවෝ අහනවා මේකේ 4 වෙනි පදෙන් අත්තානං දමයන්ති පණ්ඩිතා. ඇයි අපිට අපේ සිත දමනය කරගන්න බැරි? අත්තානං දමයන්ති පණ්ඩිතා. ඥානවන්තයා පණ්ඩිතයා සත්පුරුෂයාණන් තමන්ගේ හිත සකස් කරගන්නවා. දැන් අර වගේ අමාරු දේවල් කරන්න පුළුවන් නම් ඇයි අපි ළඟ තියෙන හිත අපිට දමනය කරගන්න බැරි කියලා තමයි බුදුහාමුදුරුවෝ මේ අහන්නේ. අපිට පුළුවන්. අපි සත්පුරුෂයෝ නම් ප්‍රඥාවන්තයෝ නම් ඥානවන්තයෝ නම් අපිට පුළුවන්කම තියෙනවා අපේ සිත දමනය කරගන්න. එහෙනම් ඒ දමනය කර ගැනීම අපි සිද්ධ කරගත යුතුමයි පින්වතුනි. එහෙම නැති තාක්කල් අපිට මේ සංසාරේ මේ සිත කියන එක බොහොම ප්‍රබලව ක්‍රියාත්මක වෙනවා ඊළඟ ආත්ම භාවයන් වල ප්‍රතිසන්දිය ලබන්න පවා. මම ඒක පොඩ්ඩක් පැහැදිලි කර දෙන්නම් පස්සේ. ඉතින් බුදුහාමුදුරුවෝ පැහැදිලි කරන මෙන්න මේ ගාථාවෙන් අපිට හිතා ගන්න පුළුවන් අමාරු දේවල් මේ ලෝකේ මිනිස්සු කරනවා අමාරුයි කියලා හිතන්නේ නැතුව. හැබැයි අපි ළඟ තියෙන හිත ඇයි අපිට দমনය කරගන්න යහපත් කරගන්න අපිට ඕන විදියට හදාගන්න අපහසු. අපිත් ටිකක් මහන්සි වුණොත් කල්පනා කළොත් උනන්දු වුණොත් අපිට පුළුවන්කම තියෙනවා මේ හිත හදාගන්න. හිත හදාගන්නවා කියලා කියන්නේ එතන ඒ පුද්ගලයාට මේ ලෝකයේ ස්වභාවය පිළිබඳ අවබෝධයක් ඇති වෙලා වැරදි පැත්තට නැඹුරු නොවි ජීවිතය ගත කරන්න පුළුවන් හැකියාව තියෙනවා යහපත් වූ සිතක් ඇති වුණාම. එහෙනම් අපි මේක හොඳට තේරුම් ගන්න ඕනේ. බුදුහාමුදුරන්ගේ කාලේ එක හාමුදුරුව කෙනෙක් බුදුහාමුදුරන්ගෙන් කමටහන් අරගෙන යනවා භාවනා කරලා රහත් වෙන්න කියලා. අනේ මේ හාමුදුරුවෝ ගිහිල්ලා දවස් කීපයක් සති කීපයක් එක ස්ථානයකට වෙලා භාවනා කරනවා. නමුත් හිත හදාගන්න බෑ. කිසියම් මාර්ගඵලයකට එන්න පුළුවන්කමක් නැහැ මේ හාමුදුරුවන්ට. එක එක දේවල් ඔලුවට එනවා. අරමුණු එනවා. ඒ අරමුණු ඇවිල්ලා අර සිතේ තිබෙන ඒකාග්‍රතාවයේ බිඳ දානවා.
මේ හාමුදුරුවෝ කල්පනා කරන අනේ මගේ හිත හදාගන්න බෑනේ මං කොයිතරම් මහන්සි වුණා. ඇයි මට මෙහෙම වුනේ? මං ආවේ භාවනා කළා මාර්ග ඵලවලටපත් වෙන්න. සෝවාන්, සකෘදාගාමි, අනාගාමි, අරහත් කියන මාර්ග ඵලයන්ගෙන් මගේ ජීවිතේ පෝෂණය කරගන්න තමයි මම බුදුහාඳුනුන්ගෙන් බණ ටිකක් අහලා භාවනා ඉගෙනගෙන මෙතෙන් ආවේ. ආපු දවස් ඉඳලා මට මගේ හිත එක අරමුණක තියාගෙන ඉඳ අමාරුයි. මම මේකට මොකද්ද කර යුත්තේ කියලා කල්පනා කරලා මේ හාමුදුරුවෝ හිතා ගන්නවා කමන්නේ මං ආපහු යනවා බුදුහාමුදුරුවෝ හම්බ වෙන්න. ගිහිලා බුදුහාමුදුරුවෝ මුණ ගැහිලා මේ කාරණේ කියලා ආපහු ටිකක් බුදුහාඳුරුන්ගෙන් තොරතුරු ටිකක් ඉගෙනගෙන ආපහු මෙතෙන් ඇවිල්ලා භාවනා කරලා මාර්ගඵලවලටපත් වෙන්න වැඩ ටිකක් කරගන්න ඕනේ කියලා හිතලා මේ හාමුදුරුවෝ ආපහු බුදුහාමුදුරුවෝ බැහැ දකින්න ජේතවනාරාමයට එන්න පිටත් වෙනවා. මම ඉන්නකොට උන්වහන්සේ දැන් මහා මාර්ගේ බොහොම ගව් ගානක් ඈත ඉඳලා පාගමනින්ම වැඩම කරනවා බුදුහාමුදුරුවෝ බැහැ දකින්න. මේ කාරණේ කියලා ආපහු හිත හදාගන්න. ඔහොම මේ හාමුදුරුවෝ මහා පාරේ වඩිනකොට උන්වහන්සේට දකින්න ලැබෙනවා පේනවා එක ගොවි බිමක ගොවියෝ කීප දෙනෙක් බොහොම උදේ පාන්දර මහන්තියෙන් ඇලවේලි කපනවා. විපරම් කරලා බැලුවා මේ හාමුදුරුවෝ එන ගම. මොකද්ද මේ මිනිස්සු කරන්නේ? අනේ මේ තමන්ගේ කුඹුරට අවශ්‍ය කරන ජලය ලබා ගන්න ඇලවේලි සුද්ධ කරනවා. ඒවා කපනවා. ගොවියෝ ටික එකතු වෙලා. බැලුවා බලනකොට ඈත තියෙන ඇලක්. ওই ඇලෙන් තමයි වතුර ටික ගන්න කුඹුරට. සෑහෙන මහන්තියක් දරනවා මේ මිනිස්සු තමන්ගේ කුඹුරු වලට වතුර ගන්න. අර ඇලේ ඉඳලා. මේ හාමුදුරුවෝ කල්පනා කරනවා බලන්න කොයිතරම් අමාරු දෙයක්ද මේ මිනිස්සු මේ කරන්නේ. අමාරුයි කියලා කල්පනා කරන්නේ ඒ අමාරු දේ කරනවා. මාර ධෛර්යවන්ත මිනිස්සු ටිකක් නේ කියලා මේ හාමුදුරුවෝ කල්පනා කර කර එනවා ඒක ගැන හිත. එනකොට කම්මලක් දකින්න ලැබෙනවා. යකඩ වැඩ කරන කෙනෙක් යකඩ කෑලි අරගෙන රත් කර කර තලනවා. මේ හාමුදුරුවෝ ඒ මිනිස්සු ඒ අමාරු වැඩේ කරනවා දකින්න. කම්මලේ බාසුන්නේ එක එක යකඩ තලලා කෑලි එක එක ආයුධ හදලා මිනිසුන්ට විකුණනවා. මේ හාමුදුරුවෝ ඒක දිහත් බලන ඉඳලා එනවා කල්පනා කර කර බලන්නකො යකඩ කෑල්ල රත් කරලා තලලා අවශ්‍ය කරන ආයුධය සකස් කරගන්නවා මිනිස්සු. කොයිතරම් අමාරු දෙයක්ද? අමාරුයි කියලා කරබන ඉන්නවද? නෑ. ඒ වැඩේ කරනවා මේ මිනිස්සු. එහෙනම් බලන්න කොයිතරම් අමාරු දෙයක්ද මේ මිනිස්සු මේ කරන්නේ කියලා. ඒ ගැන හිත ඉන්නකොට ඉස්සරහෙන් පේනවා වඩු මඩුවක්. කැලෙන් ලී කපාගෙන ඇවිල්ලා වඩු වැඩ කරන අය ඒදී බොහොම හොඳට ප්‍රමාණයට කපලා කොටලා ඒවා යතු ගාලා ලස්සනට එක එක භාණ්ඩ හදනවා දකිනවා. පුටු මේස ඇඳවල් මේක දිහත් බලන ඉන්න මේ හාමුදුරුවෝ. අමාරු වැඩක් මේ වඩු බාසුන් නැහැලා කරන්නේ. කැලේට ගිහිල්ලා ලී කපාගෙන ඇවිල්ලා ඒවා ඉරලා සුද්ධ කරලා අපි ඉල්ලන දේ හදලා දෙනවා. අමාරුයි කියලා ඒත් කරබනින්නේ නැහැ මේ අය. බොහොම අමාරු කටයුත්තක් කාර්යයක් මේ අය එකතු වෙලා කරනවා කියලා කල්පනා කරගෙන මේ හාමුදුරුවෝගේ මනසට ඇති වෙනවා සිතුවිල්ලක් අනේ මේ තරම් අමාරු දේවල් මේ මිනිස්සු කරනවා නම් අත්තානන් දමයන්ති පණ්ඩිතා ඇයි අපිට අපේ හිත හදාගන්න බැරි? ඒ නිසා මමත් මගේ හිත කොහොම හරි හදාගන්නවා කියලා ආපහු මේ හාමුදුරුවෝ හිටිය තැනටම ගිහිල්ලා තව තවත් ධෛර්යමත් වෙලා භාවනා කරලා මාර්ගඵලවලටපත් වෙනවා. එතකොට අපිට තේනවා හිතන්න පුළුවන් මේ හාමුදුරුවෝ අර ඉන්න ගමන් අර දැක්ක සිදුවීම් එක තමයි උන්වහන්සේගේ සිත ක්‍රියාත්මක වුනේ. දැන් අපිටත් පුළුවන් අපේ ජීවිතේ සාර්ථක කරගන්න මේ සිදුවීම් පාදක කරගන්න. අපි කම්මැලි වෙලා ඉන්නේ. හරි කම්මැලි જાතියන්නේ. ඒ නිසා අපිට මේ ධර්මයේ කියන එක අපින් ඈත් වෙනවා. ඒකට හේතුව තමයි අපි මේ සිත කියන එක හදාගන්න බැරිකම පින්වතුනි. මේ හිත හරීම වැදගත්. මේක සුළුවෙන් හිතන්න එපා. අපි ඊළඟට ප්‍රතිසන්දි ආත්ම භාවයක් ලබනවා මැරිලා ගිහිල්ලා උපදින තැනක. ඒ උපදින අවස්ථාවන් වලට හේතු වෙන්නේ අපේ මේ භවාංග සිත නැත්තම් චුති චිත්තය. මේ චුති චිත්තේ නැත්තම් මේ භවාංග සිත
ඒ ආකාරයට ක්‍රියාත්මක වෙන්නේ අපේ මේ කරන දේවල් එක්ක. අපි හිතන දේවල් එක්ක. දැන් මරණාසන්න අවස්ථාවක හිත හදාගන්න බැරි වුණොත් අපි කොයි තරම් පිංකම් කරගත්තත් කොච්චර හොඳ දේවල් කර කර හිටියත් මැරෙන මොහොතේ සිත අපිරිසිදු වුණොත් ඊළඟ ප්‍රතිසන්දි ආත්ම භාවය නරක තැනකට පත් වෙන්න හේතු වෙනවා කියලා සඳහන් වෙනවා. අපි කොයි තරම් අකුසල කර්ම කරලා නරක නපුරු දේවල් කර කර ඉඳලා මැරෙන මොහොතේ හොඳ යහපත් වූ සිතුවිල්ලකින් මැරෙන්න ලැබුණොත් එහෙම ඒ පුද්ගලයා කොයි තරම් පව් වැඩ කරත් ඒ පුද්ගලයාගේ ඊළඟ ප්‍රතිසන්දිය යහපත් වෙන්න බලපානවා. දැන් බලන්නකො දේවදත්ත හාමුදුරුවන්ගේ චරිතය ගත්තාම උන්වහන්සේ බුදුහාමුදුරුවන්ට වෛර කළා. ආනන්තරීය පාප කර්ම කරගත්තා. අන්තිම මොහොතේ මොකද කරගත්තේ? බුදුරජාණන් වහන්සේ දකින්න ඕනේ කියලා ආසාවක් ඇති වෙලා ජේතවනාරාමයට අඬ ගහන එන වෙලාවේ පොළොව පලාන ගියා කියනෝනේ. අවීචි මහා නරකයට. ඒ යන මොහොතේ පහළ වෙච්ච සිතුවිලි යහපත් සිතුවිලි බුදුරජාණන් වහන්සේගේ ගුණ ගායනා කරන්න පටන් ගත්තා. බුදුහාමුදුරුවන් තුල ශ්‍රද්ධාවක් ඇති වුණා. අනේ බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ බොහොම ශ්‍රේෂ්ඨ උත්තමයෙක් කියලා දේවදත්තට අන්තිම මොහොතේ හිතුණා. කල්පනා වුණා. අපායට ගියා අවීචි මහා නරකයට. එතන දුක් විඳලා කවදා හරි ආයි මනුස්ස ආත්ම භාවයක් ලබාගෙන පසේ බුදුවරයෙක් වෙනවා කියලා ධර්මයේ සඳහන් වෙන සට්ටිස්සර කියලා. අනාගතේ. ඒකට හේතු වෙන්නේ මොකද්ද? කාරණේ. අර අවසාන මොහොතේ ඇතිවෙච්ච යහපත් සිතුවිලි. පව් වැඩ කළා. ආනන්තරීය පාප කර්ම කළේ සාමාන්‍ය පාප කර්ම නෙවෙයි. ඒ වගේ ප්‍රතිවිපාක ලැබෙනවා. ඒවා ලැබිලා ඒවා විඳලා අන්තිමට මේ මනුස්ස ලෝකයට ඇවිල්ලා ඒ සියල්ල තේරුම් අරගෙන පසේ බුදුවරයන් වහන්සේ නමක් බවට පත් වෙන්න හේතු වාසනාවක් ඇති කරගන්නව අවසාන මොහොතේ අර සිත පහදවාගෙන තමයි පෞකාරයක් වුණත් මැරුණේ. ඒ නිසා පින්වතුනි අපිටත් බොහොම වැදගත් වෙනවා අපේ මේ සිත කියන එක හදා ගැනීම. මේක නිරන්තරයෙන් අපි කල්පනා කරන මනසට එක එක දේවල් වෙන දෝමනස්ස තහගත සිතුවිලි එනවා. ආවොත් ඒ සිතුවිලිත් එක්ක මොකද වෙන්නේ? අපේ සියල්ලක්ම හැම කටයුත්තක්ම අසාර්ථක වෙනවා. සෝමනස්ස තහගත සිතුවිලි ආවොත් ඒ සෝමනස්ස තහගත සිතුවිලිත් එක්ක අපි කරන හැම දෙයක්ම යහපත් වෙනවා. ඒ නිසා මනස නැත්නම් සිත දොම්නසට පත් කර ගැනීම පැත්තක දාලා අපි බොහෝම හොඳට සොම්නස් සහගතව අපේ ජීවිතය හදාගත්තොත් සිත සාර්ථක කරගත්තොත් අපිට හොඳ ගමනක් යන්න පුළුවන්. ඒ නිසා පුංචි කාලේ ඉඳලා පුංචි දරුවන්ගේ පවා සිස්සතන් යහපත් වෙන ආකාරයේ දේවල් වලට අපි පොළඹවන්න ඕනේ. අද වර්තමානයේ ඒකත් නැහැ. පුංචි ළමයින්ට දරුවන්ට උනත් ඒ අයගේ මනස නිකන් විකාර වෙන දේවල් තමයි අපිට අහන්න දකින්න ලැබෙන්නේ. ඔය ජංගම දුර කතන පරිගණක ක්‍රීඩා වගේ දේවල් වලින් ගොඩාක් වෙලාවට මනස කියන එක අවුල් වෙලා යනවා. ඒ නිසා ඒ වගේ තැන් වලට ගියපුවාම අම්මා තාත්තා අඳුරන්නේ නැහැ. සමාජ වැඩිහිටියෝ අඳුරන්නේ නැහැ. ඉතින් ඒ අය ලොකු අපරාධකාරී බවට පත් වෙනවා. මම අත්දැකීමෙන් දන්නවා ඒ වගේ ගොඩාක් සිද්ධීන් සිදු වෙලා තියෙනවා මේ ප්‍රදේශවල. ඉතින් ඒවට හේතු වෙන්නේ අර මනස අවුල් වුණොත් මනස විවිධ ආකාරයේ දේවල් පස්සේ ගමන් කරන්න ගත්තොත් අපි කරන හැම දෙයක්ම හොඳ දේවල් යටපත් වෙලා අකුසලයට අපි පාර කපා ගන්නවා. ඒ නිසා නිරන්තරයෙන් කල්පනා කරගන්නට ඕනේ අපි මේ සංසාර ගමනින් එතරව නිවන් දකින්නයි මේ හැම කටයුත්තක්ම කරන්නේ. ඉතින් අපේ බලාපොරොත්තුව නිවන් අවබෝධය. ඔතෙන්ද යන්න නම් නිකන් ඉඳලා හරියන්නේ නැහැ. හොඳ යහපත් වූ මනසක් ඇති කරගන්න ඕනේ. මේ මනස හදා ගැනීම තියෙන්නේ අපිටමයි. වෙන කෙනෙකුට හදන්න බෑ මේ මනස. බෙහෙත් ටිකක් බිව්වා කියලා වෛද්‍යවරයෙකුටවත් කෙනෙක්ගේ මනසක් හදන්න බෑ. ඒක තම තමන්ම තේරුම් අරන් සාර්ථකව ඒ මනුස්ස ජීවිතය යහපත් කරගන්නට අවශ්‍ය කරන යහපත් වූ මානසික චේතනාවන් ඇති කර ගැනීම තමන් සතු යුතුයකමක් කියන කාරණේ මේ මොහොතේ හැම දිනාටම පැහැදිලි කරන්න ඕන. ඉතින් මම මෙතෙක් වේලා සිද්ධ කරපු මේ ධර්ම දේශනාවෙන් ওই පින්වතුන්ට මේ පිළිබඳ අවබෝධයක් ඇති වෙන්න ඇති. මම මුලින්ම පැහැදිලි කළා මේ ධර්ම ශ්‍රවණය කිරීම, සිත හදා ගැනීම, සිත කොහොමද හදාගත යුත්තේ, ඒ සඳහා අපි මොකද්ද ගත යුත්තේ කියලා. ඉතින් මේ කරුණු කාරණා ඔස්සේ තව තවත් මේ පින්වත් හැමෝම
තමන්ගේ මනස යොමු කරන්න. යොමු කරලා නිකන් කාලය ගත කරන්නේ නැතුව නිර්පරාධ ජීවිතේ ඉබාගාතේ යවා ගන්න නැතුව පුළුවන් තරම් මනස යහපත් වෙන භාවනා ක්‍රම අපිට පුළුවන්. ආනාපාන සති භාවනාව, මෛත්‍රී භාවනාව, ඊටත් එහා ගිහපහම තවත් ඔය අසුබ භාවනා වගේ දේවල්, විපස්සනා භාවනා වගේ දේවල් ප්‍රගුණ කරගන්න පුළුවන්. ඒ ප්‍රගුණ කරගත්තොත් අපේ මනස අපිට සැහැල්ලු කරගන්න පුළුවන්. ගොඩාක් වෙලාවට අපි මේ පැත්ත ගැන හිතන්නේ, කල්පනා කරන්නේ. නමුත් බුදුහාමුදුර හොඳට මේ මනස හදාගන්න, හිත හදාගන්න අවශ්‍ය කරන ප්‍රතිකාර කියලා දීලා තියෙනවා. ඉතින් ඒ ඔස්සේ ගමන් කරන්න, ඒව ගැන තව තවත් අධ්‍යයනය කරන්න. ඒ අධ්‍යයනය කරගෙන ධර්මයේ පිළිබඳ මීට වඩා ගැඹුරින් කරුණු සොයා බලා අපේ ජීවිත අපි සාර්ථක කරගන්නට මේ මොහොත උපකාර කරගමු. අය මේ මොහොතක් එන්නේ නැහැ නැවත අපිට. මේ ලබාගත් මනුස්සාත්ම භාවය තුළ තමයි මේ හැම කටයුත්තකටම අපිට පාර සකස් වෙලා තියෙන්නේ. ඉතින් මේ වගේ ජීවිතයක්, මේ වගේ ගමනක් යන්නට මේ ලබාගත් උතුම් මනුස්ස ජීවිතය බොහොම ප්‍රබලව බලපානවා. එහෙනම් කලකිනි බුදු කෙනෙකුන් උපදින්නේ, දුකකිනි මිනිසත් බව ලැබගන්නේ, මෙදෙකිනි මෙසසර දුක් දුරලන්නේ, සුදනෙනි කිම වීරිය නොකරන්නේ කියන ඒ ලෝවැඩ සංගරාවේ කවියට අදාළව කල්ප කාලාන්තරයකට සැරයක් ලෞතුරා බුදු කෙනෙක් ලෝකෙ පහළ වෙන්නේ. මනුස්ස ආත්ම භාවයක් ලබා ගැනීමත් බොහෝම දුර්ලභයි. දන්නවනේ නේද? කන කස් බෑවා වියසිදුරෙන් අහත බලන්නා වගේ කියලා උපමාවකින් කියලා තියෙනවා. ඒ තරම් දුෂ්කරයිලු මනුස්ස ආත්ම භාවයක් ලබා ගැනීම. ඉතින් ඒකත් අපිට ලැබිලා තියෙනවා. ලෞතුරා බුදු කෙනෙක්ගේ ධර්මයේ තාම ලෝකේ පවතිනවා. මේ දෙකම බොහොම යහපත් ක්‍රියාත්මක වෙලා තියෙන වෙලාවේ සුදනෙනි කිම වීරිය නොකරන්නේ, යහපත් වූ මිනිසුනේ ඇයි වීරිය නොකරන්නේ කියලා ලෝවැඩ සංගරාවේ වීදාගම මෛත්‍රී හාමුදුරුවෝ බොහොම ලස්සන කවියක් ප්‍රබන්ධ කරලා තියෙනවා. ඉතින් ඒ කවිය ගැනත් හිත යොමු කරලා අපි හැම දිනම උත්සාහයෙන් කටයුතු කරගමු. ඒ සඳහා අපි හැමෝටම ශක්තියක් ලැබේවා. මෙතෙක් වේලා අහපු ධර්මය අපේ ජීවිතවලට බද්ධ වෙලා ජීවිත යහපත් කරගන්නට ඒ සියලු කරුණු කාරණාවන් හේතු වාසනා වේවා. ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලබාගත් සියලු පින් ලෝ සසුන් සුරකින අල්පේ ශාක්‍ය මහේ ශාක්‍ය සීලු දෙවියෝ විසින් අනුමෝදන් වනු ලබත්වා. දේව ආශිර්වාදය ලැබිලා දෙවියෝ ප්‍රාර්ථනා කරන්නා වූ බෝධියකට පැමිණ උතුම් අමා මහ නිවන් සම්පත්ම අවබෝධ වේවා කියලා සාදු කියලා මේ වෙලාවේ ප්‍රාර්ථනා කරගන්න. සාදු සාදු සාදු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ධර්ම දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේමං සදාති. සාදු සාදු සාදු. අද ධර්ම දේශනාවේ ප්‍රධාන දායකත්වයේ දරන්නේ අලව්ව රන්කිත උයන අංක 46 දරන ලිපිනේ පදිංචි ආර්.එම්. සුනිල් ප්‍රේමරත්න ජයසිංහ සහ ජී.එම්. ආර්යවති යන මහත්මීන්ගේ වරුණි දිලේකා ජෛනි යන දරුවන්ගේ සහ පවුලේ සැමගේ සදහැබර දායකත්වයෙන් 2021 10 වෙනි මාසේ 12 වෙනි දින විදුහල්පතිවරයෙකු ලෙස සේවයෙහි යෙදී සිට වයස අවුරුදු 60 සම්පූර්ණ වී විශ්‍රාම දිවියට සූදානම් වන ආර්.එම්. සුනිල් ප්‍රේමරත්න ජයසිංහ මහත්මයාට නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවායි ප්‍රාර්ථනා කිරීමත් සියලුම දෙපාර්ශවයේ අභාව ප්‍රාප්ත ආදරණීය දෙමව්පියන්ටත් එම පවුල්වල ඥාතීන්ට පින් අනුමෝදන් සිදු කිරීම සඳහා දරුවන් තිදෙනාගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවායි පැතීම සහ හොඳ ජීවිතයක් තුළ නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවායි ප්‍රාර්ථනා කිරීම. කොරෝනා වසංගතයෙන් සියලු සත්වයන්ට යහපත සිත සාන්තිය ලැබිලා ලෝකවාසී රටවාසී සෑම දිනාටම නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීමත් අරමුණු කරගෙන තියෙනවා. ඒ සියලු ප්‍රාර්ථනාවන් බලාපොරොත්තු ඒ ආකාරයෙන් ඉෂ්ට සිද්ධ වේවා. මේ හැම දිනාටත් ඔබ අප සියලු දිනාටත්
අවසානයේ උතුම් නිර්වාණ අවබෝධය සඳහාම මේ සියලු පින් හේතු වාසනාම වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. සාදු. හොඳයි හැම දිනාටම තෙරුවන් සාදු. සාදු සාදු සාදු. දෑබරෙනි අද මේ පැයක් පුරාවට උතුම් දහමින් ඔබගේ මාගේ ජීවිතය ආලෝකමත් කරමින් සම්බුදු පියාණන් වහන්සේ විසින් සෞලෝ සතුන් වෙත පතල මහා කරුණාවෙන් දේශනා කොට වදාළ මිහිරි දහම පැයක් පුරාවට ඔබට මට දේශනා කොට වදාරන්නට යෙදුනේ අබන විද්‍යාර්ථ මහ පිරිවෙනෙහි පරිවේනාධිපති ලෙනදොර ශ්‍රී මලියදේව මහා විහාරයේහි විහාරාධිපති සාම විනිසුරු ජ්‍යොතිෂවේදී පූජ්‍ය තලකිරියාවේ සීලරතන අපේ ගෞරවනීය ස්වාමීන්ද්‍රයාණන් වහන්සේයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ ඔබ වහන්සේටත් නිදුක් නිරෝගී චිරජීවනයේ අභිවෘද්ධිය වේවා. ඔබ වහන්සේ මේ කරගෙන යන ධර්ම sannivedanaya කරගෙන යාමට අවශ්‍ය වූ ශක්තිය ධෛර්ය නිරන්තරයෙන් ඔබ වහන්සේට ලැබේවා. ඔබ වහන්සේට පතන අවබෝධයකින් උතුම් නිවනින් සැනසීම උදෙසා මේ උතුම් වූ කුසල කර්මයේ හේතු වාසනාම වේවායි අපි සාදුනාදයක් ලබා දෙමින් උන්වහන්සේට පුණ්‍ය අනුමෝදනය කරමු. සාදු සාදු සාදු. ඒ වගේම අද මේ උතුම් වූ දහම් දේශනාව රන්ගිරි ශ්‍රී ලංකා රූපවාහිනිය ඔස්සේ නිවසේ සිටින ඔබට සමීප කිරීම සඳහා දයාබරිණී සදහැබර දායකත්වයේ ලබා දෙමින් කටයුතු කරන්නට යෙදුණු ආර්.එම්. සුනිල් ප්‍රේමරත්න ජයසිංහ මහතා ඒ වගේම ජී.එම්. ආර්යවති මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනාත් පතන යහපත් පැතුම් සියල්ලක්ම සඵල කර ගැනීමට මේ උතුම් වූ කුසල කර්මයේ හේතු වාසනා වේවා. රන්ගිරි ශ්‍රී ලංකා රූපවාහිනිය ඔස්සේ බුදුබණ ශ්‍රවණය කළ අපේ ලක්ෂ සංඛ්‍යාත ප්‍රේක්ෂක හිතයිසි ඔබත් පතන සියලු පැතුමන් සඵල වේවායි ප්‍රාර්ථනා කරමින් අදත් උතුම් ධම් දේශනාව නිමාවට පත් කරමින් ඔබගේ නිවහනෙන් සමගන යන්නම්. නැවත මෙවැනි උතුම් ධම් දේශනාවක් සමග හමු වෙමු. එතෙක් ඔබට තෙරුවන් සරණයි.